ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 ජනවාරි 7 බ්‍රහස්පතින්දා සිරස්තල. කොවිඩ් එන්නත පළමුව සෞඛ්‍ය සේවකයින්ට සහ ආරක්ෂක අංශ වෙත. ගාල්ල බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් කොවිඩ් ආසාදිතයින් 39ක්. රත්නපුරේ මැණික් වෙළඳුන් කොවිඩ් නීතියට අවනත නොවේ. ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමේදී නීතිය හරස් වෙලා. ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි. පාරම්පරික වගා කරපු ඉඩම් කැලෑ කියලා ගල් දාන. එයාට ඔප්පු දෙන්නේ නැහැ. තම මුදල් දෙනතුරු සටන අත්හරින්නේ නැහැ. ETI තැන්පත්කරුවන් අවධාරණය කරයි. එදිරි සිංහල නීතිචරු 25කට අධික ප්‍රමාණයක් රැගෙන ආවා. ඔවුන් තාමත් වියදම් කරන්නේ මේ අපි සල්ලි. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම මත්පෙති තොගය මධ්‍ය තැපැල් හෝමාරුවේ. වටිනාකම රුපියල් කෝටි 13ක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය ලෙසින් සැලකෙන වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල අසල ඇති වූ විරෝධතාව ඊයේ එරට ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළා. ජනාධිපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමේදී පොලිසිය ගත් පියවර හේතුවෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සිද්ධියත් සමග වොෂින්ටන් නුවරට ඇඳිරි නීතිය පනවනු ලැබුවේ දින 15ක හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කරමින්. නීති කොතෙක් පැවතියත් ගැටලු විසඳීමේදී ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී. ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට. ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවයේ තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. පොතේ තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක්. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. සත්භාවයෙන් කරන කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූලව ඒට ආරක්ෂාව ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න ආණ්ඩුව යනවා එනවා. නමුත් රාජ්‍ය පවතී. ඒක තමයි සත්‍ය. අපිට ඕන කාර්යක්ෂම රටක් උන්වහන්සේලා දන්නවා. ශ්‍රේෂ්ඨ අධිකරණයට අලුතෙන්ම විනසුරුවන් 20 දෙනෙක් පසුගියදා ජනාධිපතිතුමා පත් කළා. ඒ පත් කළේ අධිකරණයේ ගොඩ ගැහිලා තියෙන විශාල ප්‍රමාණයක් නඩු එක්මනින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. අපිට ඕන බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕන රාජ්‍ය වගේම ආණ්ඩුවක්. ආණ්ඩුව වගේම රාජ්‍යත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනකට ගේන්න. අනතුරුව ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී පැන නගින ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා. අවශේෂ කැලෑ කියලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නතර කරගෙන තියෙන වැඩපිළිවෙලට අධිකාරි ජනාධිපතිතුමනි වැඩපිළිවෙලක් හදලා දෙන්න. අපි උපදෙස් දීලා තිබෙනවා ගල් දැමීම නවත්තන්නටත් අනිත් එක ඒ අවශේෂ භූමි ප්‍රමාණය වගා කරන්නටත් ඉඩ දීලා තියෙනවා. දිස්ත්‍රික් ලේකම්වරටයි උපදෙස් දීලා තිබෙනවා මේක ක්‍රියාත්මක කරන්න. ඉඩම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් වන රක්ෂණ අමාත්‍යාංශයත් මේක පිළිබඳව තාම හරි දැනුවත් වීමක් වෙලා නැත්නම් ඒ පිළිබඳව දැනුවත් කරන්න ක්‍රියාත්මක කරන්න. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාව ඇමතුවා. ඇත්තටම අපි ගමකට ගිහිල්ලා ජනතාව එක්ක කතා කරාම ඒ අයගේ මතය එකක්, නිලධාරීන් එක්ක කතා කරාම නිලධාරීන්ගේ මතය තවත් එකක්, කොළඹ අයගේ මතය එකක්. අපි ගෝපියන්ට කියන වගා කරන්න කියලා. ඒ වගා කරන්න කියන ගමන්ම ඔවුන් පාරම්පරික වගා කරපු ඉඩම් අපි මේවා කැලෑ කියලා
ගල් දානවා. ඒ අයට ඔප්පු දෙන්නේ නැහැ. අපි කියනවා කිරි ගොවියන්ට වැඩි කරන්න කියලා කිරි. හැබැයි හරක් ටිකට තනකොළ කන්න කැලෑවකට යන්න දෙන්නේ නැහැ. නීති තියෙන්නට පුළුවන්. හැබැයි නීති ක්‍රියාත්මක කරනකොට අපි බලන්න ඕන ඒකම කොහොමද ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න කියලා. එක නිලධාරියෙක් කියනවා වගා කරන්න කියලා. අනිත් නිලධාරියා කියනවා නම් මේ ප්‍රදේශයට ඇතුල් වෙන්න බෑයි කියලා. තවත් නිලධාරියෙක් කියනවා නම් හරක් නිසා පසබුරුල් වෙලා කාදනය ඇති වෙනවයි කියලා. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මහජන නිලධාරීන් හැටියට වඩාත් වැදගත් වෙන්නේ ජනතාව අතරට ගිහිල්ලා ගමට ගිහිල්ලා මේ ගමේ ප්‍රශ්න විසඳලා දෙන එක. කොවිඩ් එන්නතක් මෙරට ජනතාවට ලබා දීමේදී ඒ සඳහා වඩ ප්‍රමුඛතා කාණ්ඩ මේ වන විටත් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ප්‍රථමයෙන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට හා ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට එන්නත ලබා දීමට අපේක්ෂිතයි. මේ අතර අද දිනේත් කොවිඩ් ආසාදිතයින් 255 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. මෙරටින් ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් 522 දෙනෙකු හඳුනා ගැනුණා. ඊයේත් වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 206ක්. ඒ අතරින් ආසාදිතයන් 36 දෙනෙක් බොරැල්ලෙන්, 32 දෙනෙක් කොල්ලුපිටියෙන්, 27 දෙනෙක් නාරාහෙන්පිටින්, 22 දෙනෙක් දෙමටගොඩින් හා මට්ටක්කුලෙන් 15 දෙනෙක් දවනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 97 දෙනෙක් හඳුනා ගැනුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයන් 81 දෙනා අතරින් 35 දෙනෙකුම හමු වී තිබුණේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 24 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත්. ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගියා. දෙහිවල පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අලව්වේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක් එලෙස මිය ගොස් තිබුණා. මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 100 දෙනෙකුට අද දින සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් පුද්ගලයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම කොල්ලුපිටිය මර්දාන හා කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශවල මුඛ ආවරණ පැළඳ නොසිටීම නිසා අත්අඩංගුවටගත් 50 දෙනෙකුද එම ස්ථානයට රැගෙන විත් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී කොල්ලුපිටිය ප්‍රදේශයෙන් රැගෙන අති දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. මෙහෙම කරපු ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් 550කින් 14ක් ෂණික ප්‍රතිදේහජනක ආසාදිතයන් බවට හඳුනාගත්තා කියලා. මේකේ ඇත්ත කතාව ඒක නෙවෙයි. සමාජයේ කොතරම් අහඹු ලෙස මේක පැතිරිලා තියෙනවද කියලා. අපි ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කරා බස්නාහිරෙන් පිටවන මගීන් සඳහා ඒ පරීක්ෂණ වලට අනුව 11000ක් කරනකොට අපිට 100ක වගේ ප්‍රමාණයක් ආසාදිතයෝ හමු වෙලා තියෙනවා. ඒ අය මුඛාවරණ නොදාගෙන හිටපු නිසා නෙවෙයි ආසාදින්නේ පැතිරුනේ. ඒසා විශාල ප්‍රමාණයක් අහඹු ලෙස සමාජයේ ඉන්නවා. අපිට තීරණය කරන්නට පුළුවන් සංඛ්‍යාත්මකව දිනකට බස්නාහිර පළාත් සභාවෙන් පිට පළාත් වලට ආසාදිතයෝ 200ක වගේ ප්‍රමාණයක් යනවා එහා මෙහා. මෙන්න මේ දත්ත පාවිච්චි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවිශේෂී තීන්දුව ගත යුතුයි. ඒ අතර සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පසුගිය දෙසැම්බර් 29 වනදා කෑගල්ලේ නිවසක පැවැත් වූ දානමය පින්කමකට සහභාගී වූ 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම දානමය පින්කමට සහභාගී වූ සිව් දෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා සිදු කළ PCR පරීක්ෂණයෙන් ඔවුන් කොවිඩ් ආසාදිතයන් බව වාර්තා වුණා. ඒ අනුව සෙසු පිරිස PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට යොමු කිරීමේදීද ඔවුන්ගෙන් තවත් 17 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණා. මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුටත් ඊයේ කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ප්‍රදේශීය භාර සෞඛ්‍ය අංශය සඳහන් කළා. කෑගල්ල නගරේ පෞද්ගලික මුල්‍ය සමාගමක කාර්ය මණ්ඩලය අතර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වලින් ඊයේ 10 දෙනෙකු ආසාදිත බව හඳුනා ගැනීමත් සමග අද එහි තවත් කණ්ඩායමක් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එහිදී තවත් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. පොළොන්නරුව කඳුරුවෙල නගරයේ ව්‍යාපාරිකයන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග ඊයේ පස්වරුවේ සිට නගරයේ කොටසක් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ වන විට කඳුරුවෙල නගරයේ ව්‍යාපාරිකයන් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. මේ අතර ගාල්ල බන්ධනාගාරයේ ගැබිනි රැඳවියකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණ මගින් තවත් කාන්තා රැඳවියන් 34 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම ගාල්ල බන්ධනාගාරයේ සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් 3 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ මගින් තහවුරු වුණා.
ඒ අතර රත්නපුර මහනගර සභාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් අඟහරුවාදා දින මැණික් කොටුවේ සිටින මැණික් ව්‍යාපාරිකයන් PCR පරීක්ෂණවලට රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ව්‍යාපාරිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය සඳහන් කළේ මෙම ව්‍යාපාරිකයන් PCR පරීක්ෂණවලට යොමු නොවීම හරහා දැඩි අවධානමක් මතුව ඇති බවයි. පැහැදිලිවම පොලිසිය සැලසුම් සහගතව කටයුතු කරනවා නම් ඕක වළක්වා ගන්නට පුළුවන් වෙනවා. මට සැකේ තියෙන්නේ, මට බයක් තියෙන්නේ අන්තිමට මැණික් පොකුරකුත් අපිට ඇති වෙයිද කියලා මේගොල්ලන් මේ හැසිරෙන ආකාරය අනුව. මේ අතර රත්නපුර ශික්ෂණ රෝහල තුළ කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා එහි වාට්ටු 5ක් තවදුරටත් වසා දමා තිබෙනවා. ඒ පිළිබඳ ගන්නා ඉදිරි පියවර ගැන වැඩිදුර සාකච්ඡාවක් අද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 46503ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 39661 දෙනෙකු මේ වන විටත් සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 6623 දෙනෙකු පමණයි. මේ අතර විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩි කරන අතර පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද සිය ට්විටර් ගිණුමේ හා ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා. එහිදී ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය කිරීම අනිවාර්ය නොවන බවද එහි දැක්වෙනවා. යුදහමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉදිරියේදී සෑම දිනකම ගුවන් යානා මගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගන්නා බවයි. පසුගිය මාසයක් එකහමාරක් කාලය තුලදී අපිට මෙහි යම්කිසි ආකාරයක ගෙනන ගණන්වල යම්කිසි අඩුවක් දැකෙන්න ලැබුණා. ඊට ප්‍රධානතම හේතුව වුණේ පසුගිය කාල සීමාවේදී බන්ධනාගාරයේ විශාල සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය ඇති වුණා. ඒ වගේම පොලිසිය ඇති වුණා. මේ අයවලුන්ව නිරෝධායනය කිරීමට සහ විශේෂයෙන් මොවුන්ට ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කිරීමට සිදුුනේ ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන දැන් 10 වෙනිදා ඉඳලා දිනපතාම ශ්‍රී ලංකාවට එක් ගුවන් යානයක් ගෙනෙන ආකාරයෙන් ලෝකයේ ඉන්න සෑම ප්‍රදේශයකින්ම ඒමට බලාපොරොත්තු වෙන සියලුම ශ්‍රී ලාංකයන් හැකීක්මනේ අපි රැගෙන ඒමට කටයුතු කරනු ලබනවා. කොවිඩ් එන්නතක් මෙරට ජනතාවට ලබා දෙන්නේ නම් එම එන්නත ලබා දීමේ ප්‍රමුඛතා කාණ්ඩ මේ වන විටත් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව ප්‍රථමයෙන් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට හා ඉදිරිපෙළ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඉන් අනතුරුව අවුරුදු 60ට ඉහළ පිරිස් වෙත හා විදේශ රටවල සංචාරයන්හි නිරත වන පිරිස්, විදේශගත ශ්‍රමිකයන්, පිරිසුදු කිරීමේ කටයුතු වල නිරත පිරිස් හා අනිකුත් අවදානම් කණ්ඩායම් වලට එන්නත ලබා දීමට නියමිතයි. වයස අවුරුදු 18ත් 59ත් අතර අනිකුත් රෝග සහිත වැඩ කරන ජනතාව, වයස අවුරුදු 40ත් 59ත් අතර අනිකුත් රෝග නොමැති වැඩ කරන ජනතාවට එන්නත ලබා දෙනු ඇති. කෙසේ වෙතත් වයස අවුරුදු 18ට අඩු සහ ගර්භණී මව්වරුන්ට එන්නත ලබා නොදිය යුතු බවට තීරණය වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ කොවැක්ස් යාන්ත්‍රණය ඔස්සේ එන්නත් ලබා ගැනීමට අමතරව චීනය, රුසියාව හා ඉන්දියාව යන රටවල් සමග එන්නත් ලබා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා සිදු කර ඇත. ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුවමින් පවතින අතර එහි සාර්ථකත්වය ගැන විශ්වාසය තැබිය හැක. කොවැක්ස් පහසුකම් හරහා එන්නත් ලබා දීමක් සිදුවනු මිස එන්නත් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර සැපයීමක් සිදුවන්නේ නැත. එසේ වෙතත් ෆයිසර් එන්නත කොවැක්ස් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දෙන්නේ නම් එය ජනතාවට ලබා දීමට කටයුතු කරනු ලැබේ. එන්නත ගවඩා කිරීමට අවශ්‍ය ශීතදාමයන් පවත්වා ගැනීමට අදාළව පවතින අඩුපාඩු හඳුනාගෙන එය සංවර්ධනය කිරීමේ යෝජනා ගවි ආයතන වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශීතදාම වැඩි දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 3,70,000ක ආධාරයක් ලැබීමට නියමිතය. අපගේ කාර්ය මණ්ඩලයේ එන්නත්කරණය ගැන මනා පුහුණුවක් ලද්දන් වුවද කොවිඩ් එන්නත් කිරීම සඳහා විශේෂ පුහුණු කිරීම් සැලසුම් කර ඇත. අපගේ National Deployment of Vaccination Plan NDVP ජාතික විහිදුම් සහ එන්නත් කිරීමේ සැලසුම ජනවාරි 15 වෙනි දිනට ප්‍රථම කොවැක්ස් වෙතට ලබා දිය යුතුය. එම සැලසුමේ 60% මේ වන විට අවසන් කර ඇත. එය සම්පූර්ණ කර ජනවාරි 12 වන දිනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම වෙත ලබා දීමට නියමිතය. ජනවාරි 21 වනදා කටුනායක ගුවන්තොටුපළ යළි විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කරනු ලැබුවා. මේ අතර යුක්‍රේනයේ 5 වන සංචාරක කණ්ඩායම අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා.
බයෝබබල් හෙවත් ජෛව ආරක්ෂිත බුබුල ක්‍රමවේදය යටතේ පස්වන යුක්්‍රේන සංචාරක කණ්ඩායම අද දිවයිනට පැමිණියා. යුක්්‍රනේ කිව් අගනුවර සිට මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි එම කණ්ඩායමට සංචාරකයින් 190 දෙනෙකු ඇතුළත්. ඒ අනුව පසුගේ මස 29 සිට දින 9ක් ඇතුළතදී පැමිණි යුක්්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 755ක්. කෙසේ වෙතත් අද පැමිණි යුක්්‍රේන සංචාරකයින් ගුවන්තොටුපළ තුලදී කොවිඩ් සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ආකාරය දැක ගැනීමට හැකි වුණා. මෙරට සංචාරය නිමකොට අද නැවත යුක්්‍රේනය වෙත ගිය සංචාරකයන් 202 දෙනෙකු ගොන්තොටුපළේදී මෙලෙස අදහස් පළ කළා. අපි දවස් 9ක් මේ රටේ හිටියා. අපි සැලසුම් කරගෙන ආවා බොහෝ ප්‍රදේශවල සංචාරය කරන්න. අපි හැමදාම මේ ගැන බලාගෙන හිටියත් ඒ දිනේ උදා වුණේ නැහැ. අපි හෝටලේම හිටියේ එළියට යන්න අවසර දුන්නේ නැහැ. මේ අපි බලාපොරොත්තු වූ දේ නෙවෙයි. අද අපි ලංකාවෙන් යනවා. තව බොහෝ පිරිසක් මෙහෙ එන්න බලාගෙන ඉන්නවා. සමහරක් අය පළමු වරටයි එන්නේ. ඒ නිසා අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලනවා ලංකාවේ සුන්දර ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙන්න. තව එක දෙයක් අවසානයේට කියන්න ඕනේ. අපි දැන් ඉන්නේ ගුවන්තොටුපළේ. අපිට තේ එකක්, කෝපි එකක්, අඩුම ගානේ කන්න සෑන්ඩ්විච් එකක් ගන්න ගුවන්තොටුපළේ කිසිම ආපන ශාලාවක් නැහැ. අපි හෝටලයෙන් ආවේ උදේ 7ට. දැන් වෙලාව හවස 2ට ළඟයි. නමුත් අපිට කන්න බොන්න ගන්න තැනක් නැහැ. අපි අලිත් ශ්‍රී ලංකාවට ඇවිත් මේ රටේ සුන්දරත්වය අත්විඳින්න බලාපොරොත්තු වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට මෙරටට පැමිණෙන සංචාරකයින්ට දින 30ක කාලයක් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම වීසා ලබා දීම සිදු කරන බවයි. මේ අතර දිවයිනට පැමිණෙන යුක්්‍රේන සංචාරකයන්ගෙන් 90%ක්ම කොවිඩ් වලින් ආරක්ෂිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. ඒ සංචාරකයන් අද පැමිණලා සිටින ප්‍රමාණය අපි ගණන් හැදුවොතින් දෙන්නෙක් පමණයි ආසාදිත රෝග ලක්ෂණ පෙන්වන්නේ. නිකන් අපි ලංකාවේ යම්කිසි තැනක අහඹුලෙස ගත්තොතින් 644ක් සමහර විට දෙන්නෙකුට වැඩි ඉන්න පුළුවන්. එහෙමනම් ඔක්කොම නිරෝධානය වෙන්න ඕනේ නම් ඒ ලංකාවේ ඉන්න හැමෝටම බය ඉන්න ඕනේ කෙනෙක්ට. ඒක පිළිගන්න බෑ. මේගොල්ලෝ 99.9ක් කොරෝනා ආසාදිතයන් නෙමෙයි. එතන මේ සංචාරක බුබුල සඳහා ඇයි යුක්්‍රේන රාජ්‍යම තෝරාගත්තේ? ඇත්තටම පළවෙනි ගුවන් යානා සූදානම් කරලා තිබුණේ රුසියාව සමූහාණ්ඩුවේ. නමුත් මේ ගයිඩ්ලයින්ස් වලට කැමති වෙලා එන්න කැමති වෙන්නේ නැහැ ගොඩක් සංචාරකයෝ. ඉතින් නමුත් මට ලොකු විශ්වාසයක් තිබුණා මට යුක්්‍රේන රාජ්‍යයෙන් ආවොත් ඒ වගේ තත්ත්වයක් උදා නොවි අපිට මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා. මේ සාර්ථක වුණොත් ඉදිරියටත් යම් යම් අඩුපාඩු තියෙනවා. අපිට ඕන මේ වින්ටර් සීසන් එක ඉවරනකම් කියන්නේ අප්‍රේල් අන්තිම වෙනකම් මේක ගෙනියන්න ඒගොල්ලොන්ගේ එකඟතාවය ලබා ගන්න. සංචාරක බුබුලු හරහා ඔබතුමා මිග්ජානා ගනුදෙනුවෙන් හම්බ කරගත්ත කළු සල්ලි ටික සුදු කරන්න උත්සාහ කරනවා කියලා. අවුරුදු 5ක් තිස්සේ මිග් ගනුදෙනුවේ සල්ලි තියනවා කියලා කිව්වට අද වෙනකන් අධිචෝදනා පත්‍ර බාර දීලා නඩුවක්වත් පවරලා නැහැ. ඒගොල්ලෝ ලංකාව ඇතුළත රතු වරෙන්තු තියෙනවා කියලා අවුරුදු ගාණක් කිව්වට ඒක බොරුවක්. මට තිබුණේ නිල් වරෙන්තුවක්. යහපාලන රජයට කවදාවත් මාව අල්ලන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මාව රැගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට වැඩිය මම දක්ෂයි. මේ අතර ජනවාරි 21 කටුනායක ගුවන්තොටුපළ යළි විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කර තිබෙනවා. ඒ අනුව වීසා ලබා ගැනීම ඔන්ලයින් ක්‍රමයට සිදු කළ යුතු අතර කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කිරීමට පැය 96කට පෙර ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. මේ අතර සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කොවිඩ් වැළකීමේ කාර්යසාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. අත්හදා බැලීමක් වගේ තමයි මේ සංචාරකයන් ලංකාවට ගෙන්වා ගන්න ලැබුවේ. මේ සාර්ථකත්වයක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා දැන්ට පේන ආකාරයට. එය එසේනම් පසුගිය දිනක අතිගරු ජනාධිපතිතුමා දැන්වූ පරිදි ඉදිරි කාලයේදී විදේශිකයන් ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් යම්කිසි ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙන ක්‍රමවේදයක් යටතේ ශ්‍රී ලංකාවේ අනිකුත් ජනතාවට මේ මගින් කොවිඩ් ආසාදිත නොවන ආකාරයක ක්‍රමවේදයක් යටතේ විදේශිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලැබීමෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. හේෂා විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසම දැන් දීර්ඝ කාලයක් රැස් වෙලා මම හිතන්නේ මේ අවසාන අධීරයේ තියෙන. අපිට තියෙන දැනෙන තොරතුරු අනුව ඊටාම වැදගත් තොරතුරු ලබා ගැනීමේ තිබිච්ච අවස්ථාවන් තාම ප්‍රයෝජනට අරගෙන නැහැ. කොමිසම කටයුතු කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ස්වාධීන ලෙස. කොමිසමේ කාර්යභාරයන් වලට අපිට මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා කිසිසේත්ම වැරද්දට සම්බන්ධ වෙච්ච කිසිම මිනිසෙකුට කිසිම ආකාරයකින් නිදහසක් දෙන්න හරි ඒකට මැදිහත් වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. අහිංසක මිනිස්සු පස්සේ පන්නන්න හේතුවකුත් නැහැ අපිට. මේක ඉතාමත්ම ස්වාධීන ලෙස නීතිපතිතුමා එතුමාට අවසාන වාර්තාව ලැබුණම අධිචෝදනා නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියලා තියෙනවා. නීතිඥ හිජාස් ඉස්පුල්ලා දැන් මාස 9ක් වහලා ඉන්නවා කිසිම චෝදනාවක් නැතුව. ඔව් අලුත් කඩේ උසාවියේ හිටපු දක්ෂතම නීතිඥවරයෙක්. චෝදනා නැහැ. අපදෙන්න කියන්නේ විතරයි අපි ඉල්ලන්නේ ගනුව අධිකරණ මැතිතුමාගෙන්. හිජාස් උස්බේලා කියන පුද්ගලයා ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මරාගෙන මැරෙන ඒ ත්‍රස්තවාදීන් සමග 3 වතාවක් දුරකථනයෙන් කතා කරලා තියෙනවා මේකට ඉස්සෙල්ලා. ඒ වගේම තමයි අයා විවාහ වෙලා තියෙන්නේත් ඊජිප්තු කාන්තාවක් සමග. ඒ කාන්තාවත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයි. ඒ වගේම තමයි ඔහු පෝල් ඔෆ් යුනිටි කියන ඒ සංවිධානයක් ඒ පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරාන්. එතකොට ඒකට මුදල් ලැබිලා තියෙන්නේ කටා චැරිටි කියන යුනයිටඩ් නේෂන්ස් වලින් තහනම් වෙච්ච සංවිධානයක්. මෙන්න මේ සාක්ෂි මත තමයි ඔහු රඳාගෙන තියෙන්නේ. තවදුරටත් විමර්ශන කටයුතු සිදු වෙනවා. ඒකෙන්ද ඒ වගේ ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් ඔබතුමා වෙන කෙනෙක් කතා කරන්න එපා කියලා තමයි මගේ ඉල්ලීම. මැද පෙරදි කලාපේ ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ඛේදනීය තත්වයකට වුන් මුහුණ දීලා තිබෙනවා. රැකියා අහිමිවීම නිසා ජීවත් වෙන්න බැරි වෙ මේ රට තුල. සමහර අය ජීවත් වෙන්නේ පාක්වල, සමහර හිස් ගබඩාවල. ඒ වගේම එම්බසි එක ඉස්සරහ පෝලිම් ගහලා තියෙනවා. අසරණ බවට පත්වෙච්ච මිනිස්සු තමන්ගේ ආදාය මාර්ගය බවට පත් කරගැක්කේ කවර අමානුෂික රාජ්‍යයකටද? නිරෝධායන වෙන්න 1,50,000ක් විතර ගන්නවා. PCR එකට 16,000ක් ගන්නවා. ටිකට් එක ලක්ෂකමාරක් විතර වෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ලංකාවට ප්‍රවේශය කරන ලක්ෂ 4ක් විතර වැය වෙනවා. දැන් රැකියා හිමිලා තියෙනවා. මම දැක්ක එක කාන්තාවක් කියන ගරු කතානායකතුමනි. මේක අද මැද පෙරදි කලාපේ මවුන්ට කරන අපහාසයක් නෙමෙයි. අද රැල්ලක් බවට පත් වී තිබෙනවා. තමන්ට රැකියා හිමිලා තිබෙනවා. ජීවත් වෙන්න විදියක් නැහැ. බංගලි කාර්යයන්ගේ මනදොල සපුරන ගණිකා වෘත්තිය දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. අමාත්‍යාංශ ගණනාවකටම ගුවන් සේවා මේ සෑම අංශයකින්ම තොරතුරු එකතු කරගෙන පූර්ණ පිළිතුරක් ලබා දී යුතුව තිබෙනවා. හෙට උදේ ඒ පිළිතුර ඔබතුමා අසලද සෑම ප්‍රශ්නයකටම සපයන බව ප්‍රකාශ කරන්න කැමැතියි. කොවිඩ් මල සිරුරු ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන්න පිළිබඳව ඉදිරිපත්ව ඇති විශේෂඥ මත ඊට අදාළ ප්‍රධාන කමිටුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවත් අවසන් තීන්දුව විශේෂඥ සාක්ෂි මත පදනම්ව ගනු ලබන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද ප්‍රකාශ කළා. මේ අතර මීට අදාළව විමල් වීරවංශ මහතා ඊයේ කළ ප්‍රකාශයකට අද ප්‍රතිචාර දැක් වූ ජාතික සමගි පෙරමුණේ නායක අසත් සලි මහතා හැකිනම් තමාව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අභියෝග කර සිටියා. කෝවිඩ් මලසිරුරු භූමදානය කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් මතු ඇති ගැටලුව පිළිබඳව පසුගිය ඉරිදා කැඳ වූ මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා අද දිනේත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අර දේශපාලන පිංගෝත්‍රයක් ඉන්නවා විමල් වීරවංශ කියලා. අසත් සාලිය වාම අත්තරමුණ ගන්නලු. මොන රෙද්දකටද? අන්තවාදීන්ට උඩ ගෙඩි දෙන දේශපාලෝ මුං අත්තනු ගන්න මේ පොලිසියට බැරි වෙලා තියෙනවලු. අන්තවාදී ත්‍රස්තවාදී ACMC හරි රවුෆ්ගේ මේ රිෂාඩ්ගේ පක්ෂ කිසිම දෙයක් ගන්නෙ නැහැ. 3න් 2 අපිට තියෙනවා කියලා කෑ ගාලා බෙරියන් දුන්නා. ඒක අරගෙන තමයි 3න් 2 ගත්තේ 20 වෙනි සංශෝධනයේ පාස් කරගන්න. දැන් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි මාස 2යි. අසත්සාලිය අත්තනු ගන්නකෝ. විමල්ට අභියෝගයක් අසාධ්‍ය. පුළුවන් නම් කරන්න. මේ මරණයක් උස්සගෙන මුන් දේශපාලනය කරනවා. යකෝ අපි දේශපාලනය කරනවා නෙවෙයි. තොප්පිලා තමයි මේක දේශපාලනය කරලා තින්නේ මරණය. දැනගන්න ඕනේ බෞද්ධ ජනතාව මේ රටේ 98%ක් මිනිස්සු ටික ආදරෙන් ජීවත් වෙන ජාතියක්. මේව නැති තිරසනුන් තමයි අද පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ අතර මාධ්‍ය හරහා ජාතීන් අතර වෛරය ඇතිවන තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කිරීමට අදාළව අසත් සාලි මහතා වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යුක්ති උදෙසා නීතිඥයෝ සංවිධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අසත් සාලි අන්තවාදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්තවාදයට උඩගෙඩි දෙන ප්‍රකාශයක් කරන ලැබුවා තර්ජනාත්මක ප්‍රකාශයක්. යම්කිසි ආකාරයෙන් ඔවුන්ගේ ඉල්ලීම් වලට භූමදානය කිරීමට ඉඩ ලබා නොදුන්නහොත් මේ වන්දිය ඔවුන් ගන්නා බවට ඒ වන්දිය ගන්නේ කුමන ආකාරයෙන්ද කවද්ද මේ වන්දිය ගන්නේ කියන එක අනාගතයේ බලා ගන්න පුළුවන් වෙයි කියන අනතුරු ඇඟවීම අසත් සාලි විසින් කරන ලැබුවා. පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා වහාම දින කිහිපයක්වත් පරක්කු නොවි මොහු අත්අඩංගුවටගෙන මොහුගෙන් ප්‍රශ්න කරන්න කොමන ආකාරයෙන්ද මේ රටේ ජනතාවගෙන් ඔහු පරිගන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මේ අතර
අතර කොවිඩ් මලසිරුරු බොහොමදානය කරන්නේද ආදාහනය කරන්නේද යන්නට අදාළව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා. දැනට කොවිඩ් රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශය වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජීය ආගමික දේශපාලනික හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරනවා. Your ministry has appointed a committee on the 24th of December. It's an expert committee on virologists. A report has come out where it says that you can bury. ඒක මේ ප්‍රධාන කමිටුව නෙවෙයි. තරම් වෛරොලොජිස්ලා කණ්ඩායමක් සුදර්ශනී ඇමතුමිය හම්බෙලා කතා කරලා කියලා තිබුණා. එතුමියන්ලගේ මතය, එතුමන්ලගේ මතය ඒක අපි ලිඛිතව අරගෙන මේ ප්‍රධාන කොමිටුවට යොමු කරලා තියෙනවා. ඉතින් ප්‍රධාන කොමිටුවෙන් තාම අපිට වෙනම තීන්දුවක් ආවේ නැහැ. Unofficially they met Honorable Sudarshani Fernando Pulle. So I call a meeting with them and they handed over their decision to me. So I referred that decision to the main committee. That's what had happened and main committee studying this. We can't take political decisions because it is totally depend on expert evidence. So we will wait till the main committee's reports. අත්අඩංගුවට පත් ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අධිකරණ කටයුතු සඳහා යොදවාගත් නීතිඥවරුන්ට ගෙවා ඇත්තේද තම තැන්පත් මුදල් බව ETI තැන්පත්කරුවන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අත්අඩංගුවට ගෙනුණු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් සිව් දෙනාට ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා. අත්අඩංගුවට ගැනුණු ETI හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව් දෙනාට ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දුන්නා. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් මිලියනයේ ශරීර ඇප දෙකක් බැගින් සැකකරුවන් සිව් දෙනාට නියම කළ අතර ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ලබා දෙන්නයි නියෝග කළා. සැකකරුවන් සිව් දෙනාට ඇප හිමිවීම සම්බන්ධයෙන් අධිකරණ භූමියෙන් පිටත රැඳී සිටි ETI තැන්පත්කරුවන් සිය විරෝධය පළ කළා. ඒ නිසා මේ අසාධාරණ සිද්ධ වුණේ ETI තැන්පත්කරුවන්ට. තව අවුරුදු 4-5ක් අපි මහපාර තියන්න එපා. අපි සික කිරි තියාගන්න ETI එක ළඟ. මම කිරි තියාගන්න. එතකොට හරි ජනතාවට සහනයක් ලැබෙයි. විරෝධතා මැද්දේ අප නියම වූ හිටපු ETI අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගියේ මෙලෙසින්. මේ අතර ETI තැන්පත්කරුවන් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ තම මුදල් ලබා ගන්නා තුරු සටන අත් නොහරින බවයි. රටම බලාගෙන හිටියා මේ එදිරි සිංහලව රක්ෂිත බන්ධනාගාරගතයි කරයි කියලා. නමුත් ඔවුන්ට අපනියමුණා. හැබැයි එදිරි සිංහල බංකොලොත් කියලා කිව්වට නීතිඥවරු 25කට අධික ප්‍රමාණයක් රැගෙන ආවා. ඔවුන් තාමත් වියදම් කරන්නේ මේ අපේ තැන්පත්කරුවන්ගේ සල්ලි. අපි දැකපු දේ තමයි අධිකරණය තුලදී එදිරි සිංහලගේ පැත්තෙන් එදිරි සිංහල වරද පටවනවා මහ බැංකුවට, මහ බැංකුව පැත්තෙන් වරද පටවනවා එදිරි සිංහලට. මේ දෙගොල්ලෝ බෝලේ පාස් කරනවා. අවසානට මේකෙන් අසරණ වෙන්නේ මේ අසරණ මහ ජනතාව. මට ඉස්පිරිතාලේ ගියාම 13ක් රිපෝට් එකක් දුන්නා කරන්න වකුගඩු රිපෝට් එක. ඒක කරගන්න විදියක් නැතුව මම මේ සුමානෙම ඇවිදිනවා ලාභෙට කරගන්න. කොයිවත් නැහැ. 13යි 12යි ඉල්ලන. මට කරගන්න විදියක් නැහැ. කට්ට කපටි මේ හතර දෙනාට වචන නැහැ කියන්න මට. මගේ මහත්තයා ICC එකේ වැඩ කරලා ගත්තු සල්ලි ETF එකෙන් මෙන් ගෙනල්ලා දැම්මේ. ඒ සල්ලි ඔක්කොම නැහැ. අපි කොහොමද ජීවත් වෙන්නේ? පොලිසිය නිලධාරි මහතුරු අපව අල්ලගත්තා. එළියට පැනලා ගත්තා බව ගෑඩි කඩනවා මම. ඒ තරම් කේන්තියක් ආවන්න නිලධාරි පොලිසිය මහතුරු අපිට ඒකට ඉඩ දුන්නේ නැහැ. ඒ වේගේ කවුරුවවත් නවත්තන්න බෑ. නැත්නම් ඔබතුමා අහිංසක අපි ගැන දැන් ඇස්සෙල්ලා බලන්න. ඔබතුමා අපි පියා අපි දරුවෝ. තාත්තා කෙනෙක් දරුවෝ නොමග යවන්නේ නැහැ. බුදුවනි දයතෙන් වැදලා කියන්න ඔබතුමාට අපිට සහනයක් ලබා දෙන්න. මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත් කිරීමට සූදානම් වන ව්‍යාපෘතියට එරෙහිව නැගී සිටින ලෙස අගරාධගුරු අතියුතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රදේශීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මුතුරාජවෙල සුරකීමේ සංවිධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමින්. පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත්බිමේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් අත්නෝමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදා ගනිමින් සිටින බවටත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදුවමින් පවතින බවටත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය අද අනාවරණ කර සිටියා.
අපට මතකයි යහපාලන ආණ්ඩු කාලේ අපිව ගෙන්නුවා කුෂිකර්ම අමාත්‍යාංශයට. ගෙන්නලා සාකච්ඡාවක් තිබ්බා මේ පිළිබඳව. අදාළ පුද්ගලයා ආවා. අදාළ පුද්ගලයෙක් ඉන්න මේ සමාගමේ ඒ පුද්ගලයාට පිටිපස්සෙන් තව පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ තමයි ලංකාවට කුණු ගෙන්නත් යට හිටියේ. මේ පුද්ගලයා කිව්වේ ඉකෝපෙන්ලි කියන ව්‍යාපෘතියක් කරහා තමයි මේ ව්‍යාපෘතිය කරන්න කියලා. මෙච්චර දැවැන්ත පාරිසරික වටිනාකමක් තියෙන අවුරුදු දශක ගානක්ම ආරක්ෂා වෙලා ආපු මේ භූමිය විනාශ කළා හදන ඉකෝපෙන්ලි මේ ඩෙවලොප්මන්ට් එක මොකක්ද කියන එක සම්බන්ධව අපට ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැනගන්නට ලැබුණා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ හරහා යම්කිසි මුදලක් ගෙවලා සම්පූර්ණ ඉඩම් අක්කර 700ක් පමණ වෙන් කරගෙන තියෙනවා කියලා මේ වැඩපිළිවෙලට. එක්තරා සමාගමක්. ඉතින් මේ වැඩපිළිවෙල තුල ගොල්ෆ් ක්‍රීඩා පිටි, ගොඩනැගිලි, ව්‍යායාම ස්ථාන මේ වගේ ගොඩාක් දේවල් සංචාරකයන්ට එහෙම යන්න පුළුවන් තැන් හදන්න මේගොල්ලෝ සැලසුම් කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ජලය ගලාගෙන යන කැලණි ගඟ, ජායල, දඬුගම් ඔය මේ ජලාශ වලින් මේ වතුර පාරවල් ඇවිල්ලා මේ ඕලන්ද ඇල, හැමිල්ටන් ඇල මේ ඇල ක්‍රමේ හරහා කලපුවට ගිහිල්ලා කලපුවෙන් මූදට යන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා. ගම් වතුර ආවම මේක පාලනය කරගන්න බැරුව යනවා. ඒ නිසා අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කරන්න දෙන්න බෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ. අපිට සංචාරක ව්‍යාපාරයේ පස්සෙන් යන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරයෙන් ලංකාවට වෙච්ච ලොකු සෙතක් නැහැ. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ බෝඩ් ගලවලා දාන්න කියලා. දැන් තවත් පුවත් කිහිපයක්. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් තවත් අභිනව බලකායක් ස්ථාපිත කිරීම අද යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහි අරමුණ වන්නේ දැනට ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භීමට සැලසුම් කර ඇති කෘෂිකාර්මික ව්‍යාපෘතීන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව ඉදිරියට පවත්වාගෙන යාමයි. දකුණු ආසියාවේ මෙතෙක් අත්අඩංගුවට ගැනුණු මත්පෙති විශාලතම තොගය ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍යනාශක අංශය විසින් අද සිය භාරයට ගනු ලැබුවා. එය පෙති 18,000කින් සමන්විත වී තිබූ අතර ගෙනවිත් තිබුණේ බෙල්ජියමේ සිටයි. මත්පෙති තොගේ වටිනාකම රුපියල් මිලියන 130ක්. දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මිරිස්ස කොක්නට් හිල්ස් නැමති ස්ථානයේ භූමියේ කොන්ක්‍රීට් කණු සිටවමින් ඉඩම් වෙන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ ඉඩමේ කොටසක හිමිකරුගේ පුත්‍රයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර වරද පිළිගැනීමෙන් අනතුරුව ඇපමත මුදා හැරියා. කෙසේ වෙතත් අනවසරයෙන් ඉදිකර තිබූ අදාළ කම්බි වැටේ කොටසක් මෙලෙස ඉවත් කර තිබුණා. රටවිරුවෝ වහා ගෙන්වා ගනු මෙයින් සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද නිහඬ විරෝධතාවයක නිරත වුණේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිටදී. විපතට පත් වුණාම රජයත් මේ ආයතනයත් ඒ විදේශ ශ්‍රමිකයින් රැකබලා ගන්න. මෙහෙමද ඡන්දය දුන්නු ජනතාවට සලකන්නේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය හෝ මුළු අයිතීන් කොටසක් හෝ විදෙස් සමාගමකට පැවරීමට රජයේ සූදානමක් ඇතැයි තොරතුරු ලැබී ඇති බව පවසමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද දහවල් වරාය පිවිසුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.